අයිබෝවන් සුබෝදෑසනක්. අපි මේ පින්බරු දැසන ඉරිද දවස 73 වන නිදහස් සමරුව සමරලා හිත ප්‍රබෝධමත්ව අලුත් රටකට අලුත් ලෝකයකට අලුත් විදිහට හිතන්නට පිවිසුණු සමාජයකට ධර්මයේ තරම් වටිනා වූ අලුත් දෙයක් තවත් නැහැ. ඒ දහම් අමාවසුවයි ලං කරන්නට සූදානම් වෙන්නේ මෛත්‍රී පැතුම පෙරදරි කරගත් මෙත්නෙත් පාමුල හරහා. අදත් මෙත්නෙත් පාමුල ආරම්භ කරන මේ මොහොතේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අපි අද ධර්මදේශනාව තුලිතා වටිනා වූ දහම් කොටාශයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ඒ සඳහා ඔබ මේ වන විට සූදානමින් සිටින වග අපි දන්නවා. අපේ හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ ඒ උතුම් ධර්මය ඔබ අපගේ ජීවිත සැනසුම උදෙසා ධර්ම මාර්ගය තුල හික්මීම උදෙසා ඒ අසුරි අවබෝධයට යොමු වීම උදෙසා හේතු වෙන උතුම් වූ ධර්ම කොටාශය දේශනා කරන්නටයි. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නික්ලේශී බුදු හද මණ්ඩලය තුල ඉපද ඒ කරුණාවෙන් සිසිල් වූ දිය දහරාවක් මෙන් ලොව දසදෙග පැතිර ගිය සඳහම් අමා සිසිලසින් හද මණ්ඩලයේ සිසිල් කරගන්න අපේක්ෂාව ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයටයි මන්ලෝ තලෙහි සිට ඔබ අප දැන් මෙසේ ආරාධනා සිදු කරන්නේ. පිනෙහි යෙදුණු දිවියක පල විඳිමින්නේ පින්පලයෙහි බලය සතහට බෙදමින්නේ දෙවිඳුන් ශක්‍ර දෙවියන් පිරී වරමින්නේ දම් අසන්නයි යරයුම පුද දෙන්නේ සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිට්ඨන්තා සම්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. සසරෙහි සරණ සිත් නිවනට නමමින්නේ බුදුරජෝ සවන් සනහන දම් දෙසමින්නේ කල මෙහෙවරට උපමා නැත සමවන්නේ ඒ බුදු ගුණ වඳිමි තුන් සිත නමමින්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිහියති පුරිසෝ නිහින සේවේ නචහායේත කදාචිතුල්ය සේවී සෙට්ට මුපනමං උදේති කිප්පං තස්මං අත්තනෝ උත්තරින් බජේත. ලෝතුරු අමා දම් රසයෙන් විඳින්නට සිය ජීවිතය ශාසනය නම් උතුම් වූ සිසිල් දියදහරට පැවිදි දිවියකින් නැඹුරු කරගත් පරම පූජනීය මහා සංගරුවනින් ඔබට අපට ආශිර්වාද වේවා. අප හැමගේ ගෞරව නමස්කාරය ඔබ වහන්සේලාට වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම දේශනාව සමාරම්භ කරන මොහොතයි. උතුම් උදාර සිතුවිලි ඇතිව සසුන් කෙතට බැසගත් පැවිදි දිවියකින් සිය දිවි මඟ සෝභමාන කරගත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස උපාසක උපාසිකා ජීවිතයකින් ශාසනය සෝභමාන කරන උදාර හැඟුමන් පිරුණු සිල් ගුණ දම් වැඩුණු සමාධියට නැමුණු ප්‍රඥාවේ සිසිල සොයන වාසනාවන්ත ශ්‍රද්ධාකාමී පින්නතුනි. අප මේ නිදහසේ අරුණලු කිරණ විහිඳෙන දින කීපයක් පසු කරමින් සිටින වේලාවකයි මේ උතුම් සදහම් සැනසෙල්ල භුක්ති විඳින්නට කල්පනා කරන්නේ. අපි තව ස්වල්ප මොහොතකින් අපට නිදහසේ අරුණලුවල උණුසුම විඳින්නට සැනසුම විඳින්නට අවකාශ සලසා දුන් ඒ පැවිදි ගිහි රණ විරුවනට අපේ පුණ්‍යානුමෝදනාව පවරලයි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට කල්පනා කරන්නේ. නිදහසෙන් පසු ලැබෙන නිදහස් සමරුවෙන් පසු ලැබෙන පළමුණු ඉරිදා උදෑසන වර නිසා. අද දවසේ මේ ධර්ම දානමය පින්කම වෙනුවෙන් සිය හෘදයාංගම සැදැහැති දායකත්වය කුළුණු බර හැඟුමින් උතුම් පින්ඵල පිළිබඳව හදේ කවදත් නගාගෙන තිබෙන උත්තුංග විශ්වාසය පූර්වාංගම කරගෙන දායකත්වයේ සපයන්නේ මීගොඩ වැලිසහේනවත්ත විනීතා චන්දසිරි කළුවක්ගල චන්ද්‍රා ගුණසේකර පහත්ගම හංවැල්ල ඉන්ද්‍රාණී මල්කාන්ති කියන පින්වත් සහෝදරියන් තුම්පලයි. එම සදහැවත් සහෝදරියන් පෞද්ගලිකව අපගේ පැවිදි ජීවිතයටත් බොහෝ සහ සම්බන්ධව ස්වකීය සියලු ආගමික කටයුතු වලදී අපවද සම්බන්ධ කරගෙන අපේ ශාසනික කටයුතු වලදී අපට සවිය බලය ලබා දෙන පොදුවේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ඉතසිතින් ප්‍රාර්ථනා කරන දායක පිරිසක් හැටියට පීතාම මෛත්‍රියෙන් හා සතුටින් අද දවසේ දායකත්වයේ පිළිබඳවත් සඳහන් කරමින් එම සදහැවත් සහෝදරියන් මව්පියන්ට පින් අනුමෝදන් කිරීම පූර්වාංගම කරගත් අරමුණු රාශියකින් හද මණ්ඩලයේ පුරවාගෙනයි අද දවසේ ධර්ම දේශනාව සඳහා අපට ශක්තිය දෙන්නේ. ඒ සියලු අරමුණු ධර්ම දේශනා අන්තයට තබමින් එම සදහැවතුන්ගේ සියලු ප්‍රාර්ථනා මෙන්ම තහං පදයකින් හද සනහා ගන්නට බලාපොරොත්තු වන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දානමය පින්කමින් ජීවිත සැනසෙල්ලත් ජීවිත අවබෝධයත් ලෞකික සුවයත් ලෝකෝත්තර සුවයත් උදාපත් කරගන්නට නිරන්තර සවිබල මතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට పూర్වෙහිම ඔබට සිහිපත් කළ පරිද්දෙන් අද අපට නිදහසේ
ගීය ගයන්නට නිදහසේ සවිය විඳින්නට අවකාශ සලසා දුන් 1948 මේ රට යටත් විජිතයෙන් මුදවා ගන්නට දිවි පරදුවට තැබූ සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමෝගෙම ජාති ආගම් කුල බෙහෙදයක් නොතකා හැම දෙනාගෙම ආදරණීය පුණ්‍යානුමෝදනාව ආශිර්වාදේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මා කැමති වෙනවා පද්‍ය කීපයක් අපට නිදහස ළඟා කර දුන් ඒ උතුමන් වෙත පුණ්‍යානුමෝදනා වශයෙන් ගායනා කරලා සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට. රට දැය වෙනුවෙන් දිවි කැප කෙරුව විරුවන් සිහි කරන්නෙමි මම ගරුව. රට දැය රැකදී ඔබ රැස් කෙරුව පිනටම මගේ පින වේවා යොමුව. ලද ජීවිතයද මේ භව කතරේ සැපවත් වේවා යනතුරු සසරේ. යන මාවත තුල රන්මල් විසිරේ පය තබනා තැන නිති කිරීතිරේ. යටත් විජිතයෙන් රට මුදවන්නට හෙළවිරුවනි ඔබ කළ මහා මෙහෙයට. පින් දෙමි සසර දිනන්නට එතෙක් මෙපින් මෙහි යලී උපදින්නට. ජාති හිතකාමී දේශ හිතකාමී වාසනාවන්ත පින්වත්නි, අපේ රටදැය යටත් විජිතයින් මුදවා දෙන්නට කටයුතු කළ රණවිරුවන් වෙනුවෙනුයි අපි විනාඩියක දෙක කාලය නිශ්ශබ්දතාවයකින් සමරනවා වගේම ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළේ. සම්බුද්ධ ශාසනය බිහි කිරීමේ අරමුණු පරමාර්ථ දෙස බලන විටත් මේ නිදහස යන වචනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම පැත්තකින්ම ස්ථාපනය කළ එකක් බව මේ වෙලාවේ සිහිපත් කිරීමත් ධර්මානුකූල වටිනාකමක් ඊට එක් කිරීමක් හැටියට මම කල්පනා කරනවා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වන සමාජ තලය වන විට සමාජයේ ඇතැම් පිරිසක් ඉහළ තලයක වැඳබුණු අතරේ ඔවුන් ආර්යයන් හැටියට කුලීනයන් හැටියට සලකමින් තවත් සමාජයේ පිරිසකගේ ජීවිත අනාර්යයන් හැටියට කුලහීනයන් හැටියට පත් කරලා ඇත්තන්ගේ සම්පූර්ණ මානව හිමිකම් මානව නිදහස අහිමි කළ යුගයකයි මගේ භාග්‍යවතුන් වහන්සේ බිහිවි වදාළේ. එවිතරක් නෙමේ කාන්තාවට කිසිදු නිදහසක් ආගමික වශයෙන් වේවා සමාජ වශයෙන් වේවා ලබන්නට තිබුණු ඉඩකඩ අහිමි කොට තිබුණු සමාජ තලයකයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනය ස්ථාපනය කරන්නට කටයුතු කළේ. එනිසා සමාජමය වශයෙන් එදා කුලහීනයන්ට අහිමි වී ගිය නිදහස ළඟා කර දෙන්නට භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ලෞකික සමාජීය වශයෙන් බෙහෙවින්ම වැදගත් වුණා. කාන්තාවට ගෞරවපූර්වක තැනක් ළඟා කර දෙන්නට ආධ්‍යාත්මික වශයෙන් වගේම සමාජ වශයෙන් ක්‍රියා කළ එකම ශාස්ත්‍රවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ.
එහෙම බැලුවමත් එක්තරා ආගමික සංකල්ප පූර්වාංගම කරගෙන සමාජයේ පීඩනයට පත් කළ ඒ තුළ සමාජය තමගේ අවශ්‍යතාවයන් අර සමාජයේ පහත්තේ සම්මත කුලවලින් සම්පූර්ණ කරගත්ත එක්තරා ආගමික අධිරාජ්‍යවාදී සංකල්පයන් බිඳලන්නට මගේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය බෙහෙවින්ම උපකාර වුණා. කාන්තාවගේ නිදහස ගැන කල්පනා කළත් එහෙමයි. ඉත්තිභාවෝ කිංකෛරා චිත්තම්මි සුසමාහිතෝ ඥානම්මි වර්තමානම්මි සම්මා ධම්ම විපස්සනෝ. ස්ත්‍රීත්වයෙහි භාවරූපය ගැන කල්පනා කරලා කෙනෙක් ඇ සමාජයේ පහතට හෙලා තලනවා නම් මහණෙනි මම මේට විරුද්ධයි. ස්ත්‍රී භාවය කිසිසේත් විමුක්ති ගවේෂණයෙහිලා ඔවුන් අපොහොසත් වන්නේයයි සිහිපත් කිරීම මගේ දර්ශනයට විරුද්ධයි. පින්වත් ඔබ දන්නවා සුප්‍රසිද්ධ කතා පුවත් ඕනෑ තරම් සුනීත වැනි කසල සෝධනයෙහි යෙදුණු අර මා කිව්ව සමාජයේ පහත් යයි සම්බතත්තන්ට ශාසනයේ ඉහළට නැගෙන්නට අවස්ථාව සලසා දුන්නා. අස්සලායන වැඩි සූත්‍ර දේශනා ඇසුරු කරගෙන එදා බ්‍රාහ්මනෝශ්‍ය මුකවාසිත් බාහුරාජන්‍ය කෘත ඌරු තදස්සයක් ධෛශ්‍යයක් පාදාභ්‍යාම් ශුද්‍රවාජායතාදී වශයෙන් මනුස්මෘතියේ එමනත රිග්වේදයේ කරුණු ඉදිරිපත් කරමින් බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගේ මුවිනුත් ක්ෂත්‍රියෝ දෙබාහුවෙමුත් වෛශ්‍යෝ දෙකලවායනුත් ශුද්‍රයෝ යටිපතුළුනුත් බිහි කළ වග ඉදිරිපත් කළ සමාජයට භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය තුළ එක් කරුණු ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කරමින් විග්‍රහ කොට අර කුලහීනය ඉන්නේ සම්මතත්තන්ට සමාජයේ යම් සමතැනකට පැමිණෙනට දොරටු හැරදුන්න ආකාරය කෙරෙහි අපේ නොබඳ ගෞරවය භාග්‍යවතුන් වහන්සේට වේවා කියන හැඟීම ඇති කරගන්න තරම් වටිනවා. අනිත් පැත්තෙන් මේ දාසත්වයේ කියන කාරණය හෙවත් නිදහස කියන කාරණය ආධ්‍යාත්මික ධර්ම විග්‍රහයේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛවට සලකපු කාරණාවක්. ඒකත් මේ වෙලාවේ අපි සැකෙමින් සිහිපත් කරගන්න එක බොහොම වටිනවා. පින්වත්නි අපි මේ සංසාරක චාරිකාවේ සැරිසරන්නේ අතීතෝ ලෝකෝ ඌනෝ තණ්හාය දාසෝ. මේ අතීත සංසාරයේ දාසකම් කළ නිසා අදත් අපි දාසකම් කරන නිසා කවද නමුත් සසරෙන් අත්මිදෙන්නේ මේ දාසත්වයෙන් නිදහස ලබාගත්තු දවස. ඒ නිදහස ලබාගත්ත උත්තමයෝ තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහතන් වහන්සේලා මේ සසර කතරින් එතරවරු සියලු දෙනා මේ දාසත්වයට සමුදුන්නා. දාසත්වයෙන් නිදහස ලබා ගත්තා. අපි මේ දාසකම් කරන්නේ කාටද? කොහොමද කියන එක සැකෙවින් මේ වෙලාවේ සිහිපත් කරගැනීම වටිනවා. අපි ජීවිත කාලයේ පුරාම සසර සැරිසරනතුරු ඇස සහ ඇසට හමු වෙන ප්‍රියමනාප දර්ශන කෙරෙහි රූප කෙරෙහි ඇලී මැතිව ක්‍රියාත්මක වෙන අතරේ තව තවත් ඒ ඇස පිනවීම සඳහා ඇස විසින් ඉල්ලා සිටින. එහෙම නැත්නම් සිත විසින්ම ඉල්ලා සිටින. තණ්හා බහිත සිටිවිලි වල ඇලි ඇලි ඊටම දාසත්වයක් පෙන්눔 කරමින් තමයි කල්ගත කරන්නේ. අනිකොත් ඉන්ද්‍රියන් ගැනත් එහෙමමයි. අපි ඒක විස්තර කරන්න කාලය ගන්න ඕන නෑ. හැමදාමත් දහම අහන හැමදාමත් දහමට ලං වුණු සම්බුදු පිරිසට මේ කාරණා හොඳින් වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. කන මිහිරි ශබ්දයන් කෙරෙහි ඇදී යනවා. නැවත නැවතත් මිහිරි ශබ්ද නාද වලින් හිත කුල්මත් වීමට තෘප්තිමත් වීමට හුරු වෙනකොට එතනට කියන්නේ තණ්හාව කියලා. ඒ තණ්හාවට අපේ හිත දාසකම් කරනු ලබනවා. එතකොට නාසය මනා ගඳ සුවඳට කැමති. නැත්නම් සුගන්ධයට කැමති. සුගන්ධයේ සපයා දීම කෙරෙහි නිරන්තරයෙන් නැපකැප වෙන අපේ ජීවිතය ඒ ගන්ධයට සුගන්ධයට දාසකම් කරන ජීවිතයක්.
දිවට දැන් රසයටත් එහෙමයි, කයට දැන් පහසටත් එහෙමයි. මනස යම් කිසි දෙයකින් සොම්නස් සහගත වෙනවද? සංරාගීව, සුඛ සංරාගීව සැනසෙනවද? සතුටු වෙනවද? සැපේ හොයනවද? ඒ රාග රක්ත භාවය නිසා පහළ වෙන සැපයට අපේ හිත නිරතුරුව කැමති වෙනවා. ওই විදිහට නිතරම පංචකාම සම්පත්තිය ලබමින් පංච ඉන්ද්‍රයන් තුලින් නිරන්තරයෙන් තෘප්තිමත් වන බවක් යමක තුල ඇද්ද? ඒ ඇත්ත ඇලෙන්නේ ඒ අරමුණු කෙරෙහි වගේ පෙනුනට ඇත්තටම ඇලෙන්නේ සංසාරේ. අපි ගියරු දින සාකච්ඡා කළා ඉතා පුළුල් වශයෙන් සංසාරය යන කුමක්ද කියලා. එහෙමනම් අදත් අපි සංසාරය යන කුමක්ද කියන කාරණයට සංක්ෂිප්ත උත්තරයක් සපය ගත්තොත් අපිට ඒ උත්තරය තුල පේන්න ඕන ආරම්මන ධර්මයන්ගේ ඇලීම සංසාරයයි. ආරම්මන ධර්මයන්ගේ ඇලීම සංසාරයයි. එහෙම කිව්වට ආරම්මන ධර්මයන්ගේ ගැටීමද සංසාරයයි. ආරම්මන ධර්මයන්ගේ ඇලීමත් ආරම්මන ධර්මයන්ගේ ගැටීමත් දෙකම පහළ වෙන්නේ ආරම්මන ධර්මයන්ගේ යථාර්ථය දර්ශනය කර ගැනීමට අපට හැකියාව නැති කල්හි. යථාභූත ඥාන දර්ශනයෙන් මේ ආරම්මන ධර්මයන්ගේ යථා ස්වභාවය ත්‍රිලක්ෂණේ හරහා දැකගත් විට අන්න කෙනෙකුට අර ආරම්මණයන් පිළිබඳ ඇලුණු ගැටුණු මුලා වුණු ගති ස්වභාවයෙන් හිත මුදව ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපි දාසකම් කරනු ලබන්නේ එහෙම නැත්නම් සංසාරය යයි කියන්නේ සංසාරේ ගමන් කිරීමයි කියන්නේ කුමක්ද? අපි මේ ආරම්මන ධර්මයන්ට දාසකම් කිරීමයි. යමෙකුට තමන්ගේ ඉන්ද්‍රියන්ට හසුවන යම්තා ප්‍රියමනාප රූපයක්ද ඒවා කෙරෙහි පහළ වෙන තණ්හාවෙන් හිත අත්මුදව ගන්න නම් ඒ ඇසට පෙනෙන රූපයේ අනිත්‍යතාවය, ඇසට පෙනෙන රූපයේ අනිත්‍යතාවයේ තුලින් මතුවෙන දුක් සහගත ස්වභාවය. ඒ කියන්නේ යම් මොහොතක සතුට දෙන රූප දර්ශනය තවත් මොහොතක ඒකාන්තයෙන් අපට දුක ළඟා කරනවා. අන්නේ යම් මොහොතක අනිත්‍ය වෙමින් ඒ කිව්වේ ප්‍රියමනාප භාවයේ වෙනස් වීමනේ පින්වත්නි අනිත්‍ය කියලා කියන්නේ. මේ ධහම තේරුම් ගැනීම පින්වත්නි සරල කරගත්තොත් කිසිසේත් අමාරු නෑ. සසරෙන් හෙත ලෙහා ගන්නට තියෙන ක්‍රමවේදයත් අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි සසර ගැන කතා කළා වගේ දාසත්වයෙන් අත් මිදෙන්නට අපේ හිත මෙහෙව ගන්න හැටි තමයි මේ දේශනාවේ මුල් පියවරේදී මා පින්වත් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටාම කෙටියෙන්. එතකොට ඇසට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන යම්කිසි පහසක් වින්දනයක් වේද? ඒ වින්දනය තුලින් යම්කිසි රසයක් අපේ ජීවිතයට දැනෙනවා නම්, සිතට දැනෙනවා නම්, මනසට දැනෙනවා නම්, ඒ මනසට දැනෙන රසය දැනෙන ගමම්ම, විඳින ගමම්ම, ඒ විඳින හැම ක්ෂණයක් පාසම ඒ දැනිච්ච සැපේ රසය අනිත්‍ය ස්වභාවයට පත්වෙමින් යනවා නොවේදැයි සිහියෙන්නේ දෙස බලා හිටිත විට අරමුණේ රසය විඳින්න බාධාවකුත් නැහැ. ඒ කිව්වේ ඒකේ සැපේ විඳින්න බාධාවකුත් නැහැ. ඒකේ සතුට විඳින්න බාධාවකුත් නැහැ. අනිත් පැත්තෙන් යථාර්ථයේ තේරුම් ගන්න බාධාවකුත් නැහැ. එහෙනම් අරමුණු රසය විඳින ගමන් යමෙක් යථාර්ථය තේරුම් ගන්නවද? ඒ තේරුම් ගන්න යථාර්ථය ඇති ඇත්තාට ඉතා වටිනා ලාභයක් ලැබෙනවා. මොකද්ද? ඒ රසය නිසා මුලාවීම වෙන්නේ නැතුව හිත නුමුලා කරගන්න. ඒ කියන්නේ හිතක් නුමුලා හිතක ඇති වෙන සිතුවිලි වලට තමයි ප්‍රඥාව කියන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක. කොයි වගේ එකකටද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි මෝහය. ප්‍රඥාවට පක්ෂ වචනේ තමයි එතකොට මුලාව නැතිකම, අමෝහය. එහෙමනම් අමෝහයක් ඇති වෙන්නේ යමක අනිත්‍ය ස්වභාවය දැක්කහම. දැන් බලන්න දුක කියන එක තේරුම් ගන්න කිසිසේත් අමාරු නෑ. මේ දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්නට අපේ හිත පෙළඹෙන ආකාරය ගැන මේ කතා කරන්නේ. දැන් මේ ප්‍රියමනාප රූප නොදක ඉඳීම නෙමෙයි
ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. වසන ලද ඉඳුරන් නැති බව කියලා කියන්නේ දැස වසාගෙන ඉන්නකොවත්, කන් වසාගෙන ඉන්නකොවත්, නාසය වසාගෙන ඉන්නකොවත්, කට වසාගෙන ඉන්නකොවත්, ශරීරය ස්පර්ශ වෙන්න කිසිවක් දෙන්නේ නැතුව වසාගෙන ඉන්නකොවත් නෙමෙයි. මේ ඉන්ද්‍රියන් තියෙන අරමුණු ගන්න. ඒ ඉන්ද්‍රියන් ස්වභාවික වශයෙන්ම රසවත් අරමුණු වලට කැමති. ඒ නිසා රසවත් අරමුණු කෙරෙහි ඇදෙන්න බැඳෙන හැදෙන ගතිය ඒකාන්තයෙන් අපේ හිතේ සාමාන්‍ය ස්වභාවයක් පින්වත්නි. එතකොට යම්කිසි කෙනෙකුගේ අර රසයේ විඳින ගමන් ඒ විඳීම ආරම්භ කළ මොහොතේ පටන්ම ඒ විඳීමේ රසය අනිත්‍යතාවයට පත් වෙනවා කියලා දැනගත්තාම මොකද්ද අනිත්‍යතාවය? කොතෙන්ද ඒ අනිත්‍යතාවය කියලා සම්බන්ධ වෙන්නේ? දුක්ඛ ස්වභාවය ඉස්මතු වීම. යමෙකුට ජීවිතයේ අනිත්‍ය ස්වභාවය තුළින් දුක්ඛ ස්වභාවය අත්දකින්න ලැබුණොත් අන්න යා සැපය මම කොට ගන්නෙ නැහැ. සැපය මගේ කොට ගන්නෙ නැහැ. ඒ සැපය මම කොට මම සැප විඳිනවා, මම සැප වින්දා, මම සැප අනාගතයට විඳින්නේ මේ කියලා මම යන සංකල්පයෙන් හිත මුදව ගන්නවා. ඒකට කියනවා අනාත්ම අවබෝධය කියලා. බලන්න මේ ත්‍රිලක්ෂණය නේද ප්‍රඥාව කියන්නේ. අනාත්ම අවබෝධය ගන්න හැටි. ඊළඟට අසන ශබ්දයේ කෙරෙහි වුණත් එහෙමයි. මිහිරි ශබ්දයක් ඒ මිහිර ආරම්භ කළ මොහොතේ ඉඳලම කෙමෙන් ක්ෂණයෙන් ඒ මිහිර අනිත්‍ය ස්වභාවය කරා ගමන් කරනවා. නැත්නම් අනිත්‍ය වෙමින් තියෙනවා. අනිත්‍ය වෙමින් තියෙන එකේ ස්වභාවය තමයි ඒ ස්වභාවය නැත්නම් රසය වෙනස් වීම. සතුටේ වෙනස් වීම දුකනේ. එතකොට අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය සත්‍යක්මයි කියලා. එයා දුක්ඛ ආර්ය සත්‍ය සත්‍ය ඥානය ලබනවා. දුක්ඛ ආර්ය සත්‍ය සත්‍ය ඥානය ලබනවා. එයා දුක්ඛ ආර්ය සත්‍ය තුලින් තහවුරු කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය දැන් මානසිකාර කරමින් ඉන්නවා. මානසිකාර කරමින් ඉන්නකොට ප්‍රතිඵලය ලබනවා. ආරම්භක ප්‍රතිඵලය අනාත්ම. සෝවාන් මාර්ගයේදී පහළ වෙන අනාත්ම අවබෝධය අරහත් ඵලය දක්වාම ගමන් කරන අවබෝධයක්. අනාත්ම අවබෝධය. කෙනෙකුට පින්වත්නි මේ ලබන අවබෝධය එක එක්කෙනාට එක් ආකාරයට වැටහෙන්නට ඉඩ තියෙනවා. ඒකට අපිට නිදසුන් ගන්න තියෙන හොඳම සූත්‍ර දේශනාවක් තමයි සංයුක්ත නිකාය නම් ත්‍රිපිටක පොත් වහන්සේ තුල එන වටිනා සූත්‍රයක් ඇසුරින් ඒ ගැන අපිට මතු කරගන්න පුළුවන් කාරණා. ඒ තමයි කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රය. දැන් අපි මෙතෙක් සාකච්ඡා කළේ කුමක්ද? මේ හිත තණ්හාවට දාස වෙලා තියෙනවා. ඒ තණ්හාවට දාස වෙන්නේ ඒ සැපය සැපයක් වශයෙන්ම ගත්තම්. සතුටක් වශයෙන් පමණක් ගත්තම්. එතකොට යමෙකුට තණ්හාවෙන් නැත්නම් තණ්හා දාසත්වයෙන් හිත මුදව ගන්න ඕන නම් එයා තණ්හාව ඇති කරගත්ත වස්තුන්ගේ යථාර්ථය දැක ගන්න ඕන කියන එකයි අරමුණු ධර්මවල යථාර්ථය දැක ගන්න ඕන කියන එකයි පින්වත්නි සරලම අදහස. දැන් එතකොට අපි යමක යථාර්ථය දකින ක්‍රමවේද කීපයක් එක එක්කෙනාගේ අවබෝධ මට්ටම් අනුව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්කිසි වැවක් තියෙනවා කියලා අපි හිතමු. වැවට බහින්නට තොටුපළවල් කීපයක් තියෙනවා. යම් තොටුපළකින් වැවට බැසගත් එක්කෙනෙක්ගෙන් ඇහුවම තොටුපළට නැත්නම් වැවට බහින තොටුපළ කොයි වගේද කියලා එයාට ඒ තොටුපළට බහිනකොට ලැබිච්ච අත්දැකීම් තියෙනවනේ. ඒ අත්දැකීම් තමයි එයා ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ වගේ තොටුපළට බහින තැන තියෙන අත්දැකීම් මේ පඳුරු තියෙනවා, මේ මල් තියෙනවා, මේ ලොකු ගස් තියෙනවා, මේ වැල් තියෙනවා, පොළව ඝනයි, පොළවේ එහාට මෙහාට ගිය මුල් වලින් ලෙස්සන් නැතුව ආරක්ෂා වෙන්න පුළුවන් කියලා එයා ලබන අත්දැකීම එක්කෙනෙක් කියනවා. තව කෙනෙක් ඊට වඩා බොහොම වැලි සහිත ලෙස්සන මාර්ගයකින් තමයි වැවට ඇතුළු වෙන්න තියෙන කියලා එයා තොටුපළ ගැන විස්තරයක් කරනවා. මේ කිංසුකෝපම සූත්‍ර දේශනාවත් පින්වත්නි ඒ වගේ එකක්. ඒකෙදිත් අපිට බොහෝ කරුණු ඉගෙන ගන්නට තියෙනවා. අපිට ලැබෙන කාලයට අනුරූපව අපි කිංසුකෝපම සූත්‍රය ගැන ටිකක් ඉගෙන ගමු. එසේ ඉගෙන ගන්නකොට අපට තවත් අතිරේක වශයෙන් ලැබෙන යම් අවබෝධයන් කෙරෙහි අපේ හිත යොමු කර ගන්න අපට පහසු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂු නමක් තවත් භික්ෂු නමක් වෙත ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා, "ඇවැත්නි, ඒ කියන්නේ හිතවත් එක ගුරුවරයාගේ ශිෂ්‍යයන් වහන්සේලාට උන්වහන්සේලා පාවිච්චි කරන සම වදන තමයි ඇවැත්නි කියන එක. හිතවත් කියන එක වගේ හිතවත් හාමුදුරුවනේ නැත්තම් පින්වත් හාමුදුරුවනේ කියලා තමයි මේ පරිවර්තනයේදී සමහර කෙනෙක් පරිවර්තනය කරන්නේ. ළඟට ගිහිල්ලා කියනවා, "පින්වත් හාමුදුරුවනේ, ඔබ වහන්සේගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහගන්නයි ආවේ. භික්ෂුන් වහන්සේ නමකගේ දර්ශනය කරුණු කීයකින් සුවිසුද්ධ වෙනවාද?" භික්ෂු දර්ශනය. ඒතර ඔන්න භික්ෂු දර්ශනය කියනකොට ඔබට තව අතිරේක වචනයක් මතක් වෙනවා. ඒ තමයි පාලි ගාථාව. සමනානංච දස්සනක්. කොහෙද තියෙන්නේ? මංගල සූත්‍රයේ. මංගල සූත්‍රයේ තියෙන ගාථාව මතකයිනේ. කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනක්. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමක්. දැන් මෙතන මේ සමනානංච දස්සනං කියන එක බොහොම ලඝු තැනක තියලා තමයි අපි තෝරගන්නේ. නමුත් සමනානංච දස්සනං කියන වචනේ තේරුම ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම කියන එක නෙවෙයි. දැන් මේ සූත්‍ර දේශනාවෙන් හොඳටම ඉස්පතු කරගන්න පුළුවන් වැදගත් කාරණාවක් ඒක. කාලේන ධම්ම සාකච්ඡා කියන වචනයත් මේ සූත්‍ර දේශනාවෙන් හොඳට ඉස්පතු කරගන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ යථාභූත ඥාන දර්ශනය කියන එක එක එක්කනා ධර්මයට බැස ගන්නා වූ තොටුපළේ ස්වභාවයට අනුව තමයි තීරණය වෙන්නේ කියන එකයි සාකච්ඡා කරන්නේ. දැන් අර භික්ෂුවට සිතුවිල්ලක් ඇති වෙනවා, කරුණු කීයකින් නැත්තම් කොහොමද කෙටියෙන් ගත්තොත් කොහොමද භික්ෂුන් වහන්සේ නමකගේ දර්ශනයක් සුවිසුද්ධ වෙන්නේ? සමනානංච දස්සනක් නේද? එතකොට භික්ෂුන් වහන්සේලා කීප නමක් ළඟට ගියාම කීප නමක් ඒ තම තමන් වහන්සේලා දැකගත්තු දැනගත්තු ධර්මයට බැසගත්තු ධර්මයේ ප්‍රතිඵල ගත්තු ක්‍රමවේදයක් තියෙනවනේ පින්වත්නි. ඒ ක්‍රමවේදය ඉදිරිපත් කරනවා. එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා, ස්පර්ශ ආයතන 6 ඇතිවීමත් නැතිවීමත් යමෙක් ඇති සැටියෙන් දන්නවනම් එතකින් භික්ෂුවගේ දර්ශනය සුවිසුද්ධ වෙනවා. දැන් ඔන්න අපිට ඒක ටිකක් තෝරගන්න සිද්ධ වෙනවා. පළවෙනි කාරණේ හැටියට. එතකොට ස්පර්ශ ආයතන 6 කියන්නේ මොකද්ද? ඇස ස්පර්ශ වන්නේ කොහෙද? රූපායතනේ. ඇස කිව්වොත් ඒකත් ආයතනයක්නේ. චක්කායතනය ස්පර්ශ වෙනවා රූපායතනේ. එතකොට සෝතායතනය කියන්නේ කනටනේ. සෝතායතනය ස්පර්ශ වෙනවා ශබ්දායතනේ. එතකොට නාසයට කියන්නේ ගන්ධායතනය කියලානේ. ගානායතනය කියලානේ. ගානායතන ස්පර්ශ වෙනවා ගන්ධායතනේ. දිවට කියන්නේ ජීවහා කියලානේ. ජීවහායතන ස්පර්ශ වෙනවා රසායතනේ. එතකොට කාය ආයතන ස්පර්ශ වෙනවා පොට්ටබ්බායතනේ. එතකොට තව ටිකක් ඒක සරල කරලා ගත්තොත්, ටිකක් ගැඹුරට කතා කරගත්තොත් ඇසට රූපයත්, කනට ශබ්දයත්, නාසයට ගන්ධයත්, දිවට රසයත් කියන මේවා සියල්ල මේ ආයතන ටික ඇස කන නාසය දිව ශරීරය කියන එක තියෙන්නේ කයේනේ. එතකොට කයෙහි යමක් ස්පර්ශ වන්නේද අර ඉහත කියපු ඉන්ද්‍රියන් 4හි ස්පර්ශ වීමම තමයි ඒ කියන්නේ. එතකොට කයට ස්පර්ශ වෙන්නේ මොනවද කියලා අහුවොත් අපි කය කියලා කියන්නේ ඇස කන නාසය දිව කියලා විස්තර කරගත්තු කොටසෙන් බැහැර ශරීරයේ සෙසු කොටස් වලට යමක් ගෑවෙනවද අන්න ඒවට කියනවා පොට්ටබ්බායතනෙ. පොට්ටබ්බායතනෙ. ඒ සියල්ලම ගිහිල්ලා ඇතුළු වෙන්නේ කොහාටද? අපේ මනසට. එතකොට මන ආයතනයට ස්පර්ශ වෙන්නේ මොනවද? ධම්මායත. ධර්ම යනු මොනවද එතකොට? අන්න බලන්න වටිනා කියන ගැඹුරු අදහසක් විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් මේ ධර්මයේ කියන වචන අපිට තෝරගන්න පුළුවන්. චිත්ත චෛතසික කියලා ගත්තාම එතන චිත්ත ධර්ම චෛතසික ධර්ම. එතකොට රූප ධර්ම නිබ්බාන ධර්ම. අන්න සතර පරමාර්ථ ධර්ම වලටත් ධර්ම කියන වචනේ පාවිච්චි වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුගේ මනසට ඉන්ද්‍රියන් හරහා එන යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවද? ඒ සියල්ලටම කියන්නේ ධර්ම ආයතන. ධම්ම. එතකොට භාග්‍යවතුන් වහන්සේ ධර්මය හරහා විස්තර කරන්නේ මොනවද? ධර්මය කියලා දේශනා කරන්නේ මොනවද කියලා අහුවොත් බෞද්ධ ඔබට කියන්න පුළුවන්. මොකක්ද අනිකුත් ධර්ම හා බුදුදහම අතර තියෙන වෙනස? බුදුදහම අතර තියෙන වෙනස තමයි ඔය කියපු
චිත්ත චෛතසික රූප නිබ්බාන ධර්ම කියන පරමාර්ථ හතර ධර්ම වශයෙන් විස්තර කරනවා. ඔගේ පුද්ගල මනසට ඉන්ද්‍රියන් හරහා එන හැම අරමුණක්ම ධම්ම වශයෙන් අඳුන්වනවා. ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය ස්පර්ශ, මනස ධම්ම. එතකොට ධර්ම දේශනා යනු මොනවද? මනසට පහළවන ධර්ම වලට ධම්ම දේශනා කියනවා. ඊළඟට ඒ සියල්ලෙහි එකතුව ත්‍රිලක්ෂණයටත් කියනවා ස්වභාව ධම්ම. ත්‍රිලක්ෂණේ මූලික වශයෙන් ත්‍රිලක්ෂණේ ස්වභාවය තමයි අනිත්‍ය කියන එක. එතකොට ස්වභාව ධර්මයේ නියම ස්වභාවය තමයි අනිත්‍ය වීම. හේතුව ස්වභාව ධර්මයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුන්ගේ ස්වභාවය අනිත්‍ය වීම. ඒ නිසා අනිත්‍ය ධර්ම කියලා ස්වභාව ධර්මයට හඳුන්වන එක කිසි වරදක් නැහැ. ওই විදිහට ධම්ම කියන වචනය පින්වත්නි අටුවාවෙත් සූත්‍ර පිටකයේත් විවිධ තැන්වල යෙදෙන ආකාරය අනුව විවිධ අර්ථ දනවන එකක්. කාලේන ධම්ම සාකච්ඡා. දැන් අර ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් ඇති හැටියෙන් දකිනවා නම් දන්නවා නම් අන්න එයා සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක් කියලා අර පළවෙනිම හමු වෙච්ච භික්ෂුව උත්තරයක් දුන්නා. නමුත් අර ප්‍රශ්නේ අහපු භික්ෂුන් වහන්සේට ඒ පිළිබඳව එච්චර තෘප්තියක් සතුටක් යම් කිසි නිගමනයකට පැමිණීමක් සිද්ධ වෙන්නට බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට යනවා. ගිහිලා අහනවා මං ඔබ වහන්සේ ළඟට ආවේ මට ඇතිවෙච්ච දහම් කුකුසක් ගැන අහන්නයි. භික්ෂුවක් සුවිසුද්ධ වෙන්නේ කොහොමද? නැත්නම් සුවිසුද්ධ දැනීම් දැකීම් ඇති කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? අන්න උන්වහන්සේ උත්තරයක් දෙනවා. යමෙක් පංච උපාදානස්කන්ධවල ඇතිවීමත් නැතිවීමත් ඇති හැටියෙන් දකිනන් දනිනං අන්නේ භික්ෂුව සුවිසුද්ධ දර්ශනයක් ඇති කෙනෙක් හැටියට මම දකිනවා. දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන ගිය ඉරිදාත් කතා කළා. විවිධ ධර්ම දේශනාවලත් පින්වත් ඔබ අඳුනගෙන තියෙනවා. ස්කන්ධ කියන වචනේ මම බොහෝ සෙයින් අර්ථවත් කළා. ඒ ස්කන්ධයක් ඇස නැමැති ඉන්ද්‍රියට රූපේ නම් ස්කන්ධය හමු වෙනකොට ඒ තුල ඡන්ද රාගය කියන එක හිතේ පහළ වෙනවා නම් ඡන්ද රාගය කියලා කියන්නේ කැමැත්ත සහ ඇලීම. එහෙම නැත්නම් කැමැත්තෙන් ඇලීම. යම් කිසි රූපයක් පිළිබඳව කැමැත්තෙන් ඇලීම ඇද්ද එතකොට අන්න යා රූප උපාදානස්කන්ධය ගත්ත කෙනෙක්. එතකොට එතන රූපය කියනකොට පින්වත්නි කොටස් 6ක් තියෙනවා. ශබ්දයටත් කියන්නේ ශබ්දය කියලා විතරක් නෙවෙයි ශබ්ද රූපය. එහෙනම් යම් කිසි කෙනෙකුගේ කනට ශබ්ද රූපයක් ඇහෙනවා. ඒ ශබ්ද රූපය කෙරෙහි කැමැත්තෙන් ඇති වෙන තද ඇලීමක් ඇද්ද? අන්න එතනත් ඇති වෙනවා ඒ ඡන්ද රාගය නිසා රූප උපාදානස්කන්ධයක්. එතකොට ඒකට කියන්නේ ශබ්ද රූපය කියලා. අනිකොත් ඉන්ද්‍රියන් කෙරෙහිත් එහෙමයි. පින්නත් ඔබට ඒක විවරණය කරන්න කාලය ගන්න ඕමනා නැහැ කියලා මම කල්පනා කරනවා. හැබැයි මම ඒක තව පැත්තක් කියලා දෙන්න ඕනේ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ උපාදානස්කන්ධෙහි තියෙන්නේ ඇලෙන දේවල් විතරද? චන්දරාගය එකතු වුණාම නම් ස්කන්ධවලට රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ වලට චන්දරාගය ඇති වුණාම නම් උපාදානස්කන්ධය ඇති වෙන්නේ. එතකොට උපාදානස්කන්ධෙහි තියෙන්නේ චන්දරාගය විතරද නැහැ? ඒකට මම උත්තරයක් දෙන්න ඕනේ. මෙතන ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. යම් කිසි කෙනෙකුට යම් කිසි රූපයක් දැකලා ගැටෙන හිතක් අපි හිතමු අපේ තරහකාරයෙක් අපිට පේනවා කියලා. මේ තරහකාරයෙක් දකින්නකොටම හිතේ පහළ වෙන්නේ මොකද්ද? පටිඝයක්නේ. පටිඝය පිළිබඳව ඇති වෙන හිතේ ස්වභාවයට නැවත නැවත සිහි කරමින් ඒ පටිඝය හරියට ගින්නට දැමූ පිදුරු ගොඩක්සේ නැවත නැවත අපි ඒකට සිතුවිලි ආයෝජනය කරනවා නම් නැවත නැවත හිතනවා නම් ඒ පටිඝය පිළිබඳව පටිඝ ඇති පුද්ගලයා පිළිබඳව අන්න යට ඇති වෙනවා පටිඝය පිළිබඳව රූප උපාදානස්කන්ධයක්. එතකොට ශබ්ද උපාදානස්කන්ධයක්, ගන්ධයක් නම් ගන්ධ උපාදානස්කන්ධයක්. ඒ අප්‍රිය කරන පැත්ත. ඔය විදිහට හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඉන්ද්‍රියන් 6ට ප්‍රියමනාප දේවල් ඇති වෙනකොට චන්දරාගයත්,
ඉන්ද්‍රියන් 6ට ඇතිවෙන අරමුණු කෙරෙහි ගැටීමක් හිත තුළ පහළ වෙනකොට ඒ ස්වභාවයෙන්ොත් මෙන්න මේ රූප උපාදානස්කන්ධය කියන එක හට ගන්නවා. ඒ වගේම තමයි වේදනා උපාදානස්කන්ධය. ඒක තේරුම් ගන්න අපට පහසු. සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ ගැන අපිට බොහෝ වාරවල අපි විග්‍රහ කළා. විශේෂයෙන් මේ ධර්ම දේශනා පෙළක් හැටියට දේශනා කරගෙන යන නිසා ගිය යුරු දින අපි වැඩියෙන් මේ පිළිබඳව සාකච්ඡා කළා කියලා මම කල්පනා කරනවා. ඒ නිසා අපිට ඒක පැහැදිලි කියලා මං හිතනවා. පින්වත්නි, කොහොම වුණත් මෙන්න මේ පංච උපාදානස්කන්ධවල පංච උපාදානස්කන්ධ කියන්නේ එතකොට මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සැප වේදනා පැත්ත වේවා, එහෙම නැත්නම් සතුටුදායක දේවල් ගැන වේවා, අසතුටුදායක දේවල් ගැන වේවා, තදින් අල්ලාගත්තු ගතියක් ඇද්ද? අන්න ඒවා ඇති වෙනවා නැති වෙනවා කියන එක හොඳින් දැනගෙන ඒවා ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම් ඒ භික්ෂුවගේ දර්ශනය සුවිසුද්ධයි කියලා දෙවෙනි භික්ෂුන් වහන්සේ සිහිපත් කළේ. දැන් පළවෙනි භික්ෂුව කියප එක මතකයි. මොකද ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම ඇති හැටියෙන් දැකීම භික්ෂුවගේ විසුද්ධ දර්ශනයයි. දෙවෙනි එක මොකද්ද? පංච උපාදානස්කන්ධවල ඇතිවීම නැතිවීම ඇති හැටියෙන් දැකීමේ දර්ශනය නැත්නම් ඒ භික්ෂුව සුවිසුද්ධ භික්ෂුවක්. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි භික්ෂුව ළඟට ගියා. දෙවෙනි භික්ෂුවගේ හිතෙමුත් අර භික්ෂුන් වහන්සේට තෘප්තිමත් උත්තරයක් ලැබුණේ නැහැ. ඊළඟ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිලා නම් මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහගන්නයි ආවේ. මොකද්ද? කරුණු කීයකින් භික්ෂුවගේ දර්ශනය විසුද්ධ වෙනවද? උන්වහන්සේ අර දෙකට වඩා වෙනස් පොඩි උත්තරයක් දෙනවා. මොකද්ද? සතර මහා භූතවල ඇතිවීමයි නැතිවීමයි ඇති හැටියෙන් දකීනම් දනීනම් ඒ භික්ෂුවගේ දර්ශනය විසුද්ධයි. අන්න එතකොට දැන් පින්නත් ඔබට ඒ කාරණේත් හොඳටම පැහැදිලි. අපි පඨවි ආපෝ තේජෝ වායෝනේ සතර මහා ධාතු කියලා කියන්නේ. ධාතු කියලා කියන්නේ දරනවා නැත්නම් ස්වභාවය කියන එකයි. ගතිය කියන එකයි. පඨවි ගතිය පඨවි ධාතු. තද ගතිය පඨවි ධාතුවයි. ආපෝ ධාතුව වැగిරෙන ගතියයි. තේජෝ ධාතුව උණුසුම් ගතියයි. වායෝ ධාතුව තැලෙන විසිරෙන පිම්බෙන හැකිලෙන ගතියයි. ඒතර මේ ගති හතරකට තමයි සතර මහා ධාතු කියලා කියන්නේ. ඒ සතර මහා ධාතු වල ඇතිවීමයි නැතිවීමන් ඇති හැටියෙන් දකින්නවනේ. උදාහරණයක් වශයෙන් අපි ගනිමු. අපි අයිස්ක්‍රීම් එකක් ගන්නවා. අපිට අයිස්ක්‍රීම් එක අපේ සීතකරණේ උඩු කොටසේ තියලා ගත්ත ගමන් අපට හැන්දකට ඒක ගන්න බෑ. මොකද ඒක පඨවි ධාතුව බහුල වෙලා. දැන් මේක එළියෙන් පැය භාගයක් හමාරක් තිබ්බොත් එහෙම නැත්නම් උණු වතුර භාජනයක බහා තැබුවොත් මේ භාජනය අන්න අපට ඉක්මනින් මේකට තේජෝ ධාතුව ඇතුළු කළාම පඨවි ධාතුව නැති කරගන්න පුළුවන්. අර තද ගතිය නැති කරගන්න පුළුවන්. දැන් අපේ ශරීරයේහි සමහර තැන් තැලීමටපත් වෙලා ලේ එකතු වෙලා ඝන වෙනවා. ඒකට අපි ඒකට මොන හරි ආලේපයක් ගල්වලා රත් වෙන්න සලස්සලා අතුල්ලලා අර පඨවි ධාතුව නැති කරගන්න. නැත්නම් තද ගතිය නැති කරගන්න. නැත්නම් මේ සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම කියන කාරණාව බලන්න. එතකොට හැම තැනම අපට ධර්මයක් දකින්නවා නම් ධර්මයට බැස ගන්නවා නම් ක්‍රමවේද තියෙනවා. එක එකනට එක එක ක්‍රමවිදි තිබෙනවා ධර්මයේ දැන කියා ගන්න. දැන් ඔන්න කිංසුකෝපම සූත්‍රය අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ විග්‍රහයෙන්ොත් එතරම් තෘප්තියටපත් නොවෙච්ච අර මා කිව්ව භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා. ඔබ වහන්සේට කියන්න පුළුවන් ද කරුණු කීයකින් භික්ෂුව සුවිසුද්ධ වෙනවද? ඒ භික්ෂුව කියනවා හට ගන්න සියලු දේවල් වලම නැසීමේ ස්වභාවයෙන් යුක්ත බව දකිනවා නම් කෙනෙක්, ඒ කියන්නේ ඇතිවීම නැතිවීම දකිනවා නම් කෙනෙක් සියල්ලෙහිම එයා සුවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක්. අන්න එතකොට ඇතිවීම නැතිවීම කියලා කියන්නේ යමක උපාද වය ස්වභාවය කියන එකනේ. ඉපදෙනවා විනාශ වෙනවා. මොනවද ඉපදෙන්නේ විනාශ වෙන්නේ? ලෝකයේ තියෙන සියලු ධර්මයන්. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ පින්නත් ඔබට මතකයිනේ මේ ගැන හොඳටම අවබෝධ වෙන තරක් මේ අස්සජී හාමුදුරුවෝ එදා උපතිස්ස පිරිවැජියට දේශනා කළේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය ඔබ දන්නවද? ගොඩක් දැන් දන්නේ නැහැ. මං අලුත පැවිදිච්ච භික්ෂුවක්. මමට යාන්තමට කියන්න නම් පුළුවන්. කමක් නැහැ ඔබ දන්න හරිය කියන්න. හේතුප්පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හේතුප්පටිච්ච සම්භූතං හේතු වලින් හටගත්තේ යමක් ඇද්ද
හේතු බංගා නිරුද්ධති ඒ හේතුව විනාශ වීමෙන් නැති වෙනවා කියන එකයි. අන්න ඒ බඳු ගැඹුරු දර්ශනයක් පින්වත්නි හට ගන්න සියල්ලේ නැසීම් ස්වභාවයෙන් යුක්ත වේ නම් ඒ භික්ෂුව සුවිසුද්ධ භික්ෂුවක් නැත්නම් සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක් හැටියට තෝරන්නේ. දැන් ඔන්න පින්වත් ඔබගෙන් මම අහනවා අර භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා කී නමක් ළඟට ගියාද? 4 නමක් ළඟට ගියා. පළවෙනි භික්ෂුව මොකද කිව්වේ? ස්පර්ශ ආයතනයේ ඇතිවීමයි නැතිවීමයි යමෙක් දකින්නවද දන්නවද එයා සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක්. දෙවෙනි භික්ෂුව මොකද කිව්වේ? පංච උපාදානස්කන්ධවල ඇතිවීමයි නැතිවීමයි යමෙක් ඇති හැටියෙන් දකින්නවද දන්නවද එයා සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක්. තුන්වෙනි එකනා කිව්වේ සතර මහා භූතවල ඇතිවීම නැතිවීම දකින්නා සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක්. හතරවෙනි භික්ෂුව කිව්වේ මොකද? හට ගන්නා සියල්ල නැසීම් ස්වභාවයෙන් යුක්ත බව දන්නවනම් දකින්නවනම් එයා සුවිසුද්ධ දර්ශනයක් ඇති කෙනෙක්. දැන් මේක භික්ෂුන් වහන්සේ නමක් මූලික කරගෙන දේශනාව ඉස්පතු වුණා මිසක් මේක අයිති වෙන්නේ භික්ෂුවකට පමණක් නෙවෙයි. ධර්ම මාර්ගයට බැස ගන්න ඕනම කෙනෙකුට එක එක්කෙනාගේ ධර්මය එක එක්කෙනා දේශනා කරන දේවල් විවිධ වෙන්න පුළුවන්. දැන් අපි කමටහන් ගන්න කමටහන් දෙන ආචාර්යවරු 4-5 දෙනෙක් ළඟට ගියොත් 4-5 දෙනා ආනාපාන සතිය පිළිබඳව කමටහන් දෙන ආකාරය විවිධ වෙන්න පුළුවන්. සමහර කෙනෙක් නාභියේ හිත තියාගෙන පිම්බීම හැකිලිම තුලින් ආශ්වාස ප්‍රාශ්වාසය බලන්න කියලා දෙන්න පුළුවන්. ඒ ආචාර්යයන් වහන්සේ හුරු පුහුණු කරගත්ත විදිය. තව සමහර කෙනෙක් නාසාග්‍රේහි හිත පවත්වමින් ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කරන්න කියලා කියන්න පුළුවන්. එතකොට තව එක එක්කෙනාට එක එක විදිහේ. සමහර කෙනෙක් උරහිස් වෙත දෙක වෙත හිත යොමු කරමින් උරහිස් වෙනකොට ආශ්වාස වශයෙන්ුත් පහත් වෙනකොට ප්‍රාශ්වාස වශයෙන්ුත් මෙනෙහි කරන්න කියලා කියන්න පුළුවන්. ඒ විදිහට පින්වත්නි මේ ගිහි සමාජයේ වුණත් එකම කාරණය විවිධාකාරයෙන් දකින්න. ඒ ඕනෑම කෙනෙක් එකම දේ එකම වැවට තොටුපළ කීපයකින් බහින්න පුළුවන් කිව්වා වගේ දැන් මේ භික්ෂුවට හැබැයි තෘප්තිමත් වෙන්න බැරි වුණා. මොකද අපි සාමාන්‍යයෙන් එකපාරටම ඇහුවොත් පින්වත් ඔබ මගෙන් තර්කයක් හැටියට ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලානේ බුදුහාමුදුරුවෝ වදාළේ. එතකොට විවිධ ක්‍රම තියෙන්න පුළුවන්ද කියලා. ඔව් මේ දේශනා කරපු හැම ක්‍රමයක් ස්පර්ශ ආයතන 6 ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත් ඒ වගේම සතර මහා ධාතු ගැනත් ඒ වගේම සියල්ල තුල ඇතිවෙන ඇතිවීම නැතිවීම ගැනත් දැකීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කොහොම වුණත් අර භික්ෂුවට පින්වත්නි මේ තුලින් තෘප්තිමත් වෙන්න බැරි වුණා. භාග්‍යතුන් වහන්සේලාකට ඇවිල්ලා අහනවා ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා කීප නමක් ළඟටම ගියා මට ඇතිවෙච්ච පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න. ඉතින් මට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ස්වාමීනි භික්ෂුවකගේ දර්ශනය කොහොමද විසුද්ධ වෙන්නේ? එහෙම නැත්නම් විසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක් වෙන්නේ ශ්‍රාවකෙක් වෙන්නේ ශ්‍රාවිකාවක් වෙන්නේ කොහොමද කියන එක දැනගන්නයි. හේතුව මම භික්ෂුව මූලික කරගෙන මේක ඇහුවේ ස්වාමීනි මම භික්ෂුවක් වන නිසා. මම විසුද්ධ දර්ශනයක් උපදව ගන්නට නම් මොකද කරන්න ඕන කියන එක දැනගන්නයි. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා මට පිළිතුරු ගණනාවක් දුන්නා ස්වාමීනි. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ තාම රසවත් උත්තර දෙකක් දෙනවා පින්වත්. මේ පළවෙනි උත්තරය තමයි භික්ෂු මම යම් කිසි කෙනෙක් කුට කෑල ගහක් ගැන දැනගන්න ඕන. නමුත් එයා කවදාවත් කෑල ගහ කියන්නේ මොකද්ද කියන එක දැනගෙන නැහැ. ඇහෙන් දැකලත් නැහැ. කාගෙන්වත් අහලත්. නමුත් එයා කෑල ගහ කියන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්නට අවශ්‍යයි. දැන් කෑල ගහ දැකගත්තු කීප දෙනෙක් ළඟට යනවා කෑල ගහ කොයි වද කියලා දැනගන්න. එතකොට ඒ යන එක්කන තම තමන් අත්දකපු ආකාරයට අනුව කෑල ගහ ගැන විස්තර කරනවා. එක්කෙනෙක් කියනවා ඔන්න හොඳට මතක තියාගන්න. කෑල ගහ කියන්නේ එක හරියට නිකන් දැවිච්ච කණුවක් වගේ. දැන් දැවිච්ච කණුව පින්නත් ඔබට මතකයිනේ. දැන් නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙට යන අතරේදී හේනක දැවිච්ච කණුවක් උඩනේ අර වැඳිරියෙක් ජීවිතය බේරගන්න ඒක උඩට නැගලා පිච්චිලා ඉන්නවා අපි දැකලා තියෙනවා කියලා කතාවක් අහලා තියෙනවානේ. එතකොට ඒ වගේ හේනක දැවිච්ච කණුවක් මතක් කරගන්න. කෑල ගහ හරියට දැවිච්ච කණුවක් වගේ.
මොකද ඒකේ කඳ කළු පාට නිසා. ඔන්න එයා දුන්න නිර්වචනය. දැන් ඊළඟට තව කෙනෙක් ළඟට යනවා. එයාගෙන් අහනවා කෑල ගහ කොයි වගේද? එයා කියනවා කෑල ගහ මස් සදල්ලක් වගේ රතු පාටයි. එතකොට ඒ පුරුෂයාගේ දැක්මයි මහණෙනි. ඊළඟ එක්කෙනා ළඟට යනවා. මහරි ගහක වගේ කරල් පැසුණු පොතු ගැලවුණු එකක් තමයි කෑල ගහ කියන්නේ. ඔන්න එයාට දැක ගන්න ලැබිච්ච අවස්ථාවේදී අත්දැකපු දේ ගැන තමයි කියන්නේ. එයා ඒ කෑල ගහ ළඟට ගිහින් තියෙන්නේ කරල් පැහිලා පොතු ගැලවිලා තීච්ච වෙලාවක. ඒ නිසා එයාගෙන කරල් පැහිච්ච පොතු ගැලවුණු එකක්. දැන් ඔබට මේක අහනකොට ඉබේටම මතක් වෙන ඇත්තේ අර අන්ධයන්ගෙන් ඇතා කොයි වගේද කියලා ඇහුවම එක එක ආකාරයේ උත්තර දුන්නා කියන වංගෙඩියක් වගේ කියලා නේද? එතකොට කුල්ලක් වගේ කියලා කන අත ගාලා අඳුනගත් එක්කෙනා එක එක්කෙනා අත්දකපු විදිහයි පින්නත් මේ ධර්මයත් ඒ විදිහට එක එක්කෙනාට තම තමන්ගේ අත්දැකීම් අනුව නිර්ණය කරන්න පුළුවන් මෙන්න මේක නිබ්බාන මාර්ගයයි. ඒක කිසි ගැටලුවක් නැහැ. සම්මාදිට්ඨිය පහළ වෙනවද? ඒ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ යම් ක්‍රමයකින්ද ඒ ක්‍රමයේ විශේෂ ගෝචර ක්‍රමයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. ඊළඟට තව එකෙනෙක් ළඟට ගිහිලා අහනවා විශාල වෘක්ෂයක් ඔය කෑල ගහ කියන්නේ. හරියට නිකන් නුග ගහක් වගේ. ඝන සෙවණක් තියෙන එකක් තමයි කෑල ගහ කියන්නේ. එතකොට මේ ඔබ කිව්ව භික්ෂුන් වහන්සේලා අර හතර නම උත්තර හතරක් දුන්න එක ගැන ඔබ තෘප්තිමත් උනේ නෑයි කිව්වා මහන. ඒ නිසා මතක තියාගන්න ඒ භික්ෂුන් වහන්සේලා තම තමන් ධර්මය අවබෝධ කර ගැනීමට මූලාධාර කරගත්ත කමඨහනට අනුරූපව තමයි ඒ අය මේ සුවිසුද්ධ භාවය ගැන විග්‍රහ කළේ. හරියට මේ කෑල ගහ ගැන එක් එක් අවස්ථාවල එක් එක් පුද්ගලයා ලබාගත්තු අත්දැකීම් අනුව විස්තර කළ විදිහට. එහෙනම් ධර්මයේ විග්‍රහයේදී විවිධ තැන් තියෙන්නට පුළුවන්. ධර්මය අවබෝධ කර ගැනීමේදී විවිධ තැන් තියෙන්න පුළුවන්. ඒ කතාව මහාන පැත්තක තිබියාවේ. මම ඔබට තව ධර්මානුකූල කාරණාවක් ඉස්පන්තු කරගන්න පුළුවන් උපමාවක් සහ උපමේයක් විස්තර කරලා දෙන්න කැමතියි. ඒකත් පින්වත්නි ඊටාම රසවත් කාරණාවක්. අපිට එක් එක් කාරණයට ගන්න තියෙන කාලය ඊටාමත්ම කෙටි නිසා අපි ඒක ඊටා වේගයෙන් කතා කරමු. භික්ෂුව යම් රජෙකුට ස්ථිර ප්‍රාකාර තියෙන ස්ථිර තොරණ ඇති දොරටු 6ක් තියෙන නගරයක් තියෙනවා. ඔන්න පළවෙනි කාරණය ස්ථිර ප්‍රාකාර තියෙන ස්ථිර තොරණ තියෙන දොරටු 6ක් තියෙනවා. දොරටු 6ක් තියෙන නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු පාලයක් ඉන්නවා. ඒ දොරටු පාලයා ඉදිරියට තාම වේගවත් ගමන් ඇති දූතයෝ දෙන්නෙක් එනවා. ඒ දූතයෝ දෙන්න ඇවිල්ලා අහනවා නගරාධිපති කොහෙද ඉන්නේ? නගරාධිපති තුමා ඉන්නේ අන්න රතන හතරමං හන්දියේ තියෙන ශාලාවේ. එහෙනම් අපිට ඉක්මනින් හම්බ වෙන්න ඕන කියලා ගිහින් සතරමං ශාලාවට හිටපු නගරාධිපතිතුමාට හදිස්සි පණිවිඩයක් දීලා අර ශීඝ්‍ර දූතයෝ දෙන්න පාරට බහි. මේ විදිහට උතුරු දකුණු නැගෙනහිර බටහිර සිව් දිශාවෙන්ම පණිවිඩකාරයෝ 4 දෙනෙක් එනවා. මහාන මම මේක මතක් කළේ අර්ථය ඇඟවීමට කතාවක් හැටියටයි. මම ඔබට මෙහි අර්ථය පැහැදිලි කර දෙන්න කැමතියි. දැන් පින්නත් ඔබට මතකයි නේද? තා පුංචි පොතක්නේ. නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු 6ක් තියෙනවා. ස්ථිර හදාපු තොරණක් තියෙනවා. ස්ථිර ප්‍රාකාරයක් තියෙනවා. දැන් තොරණයි කියලා කියනකොට මේ ස්ථිර කියන වචනේ දැන් මේ මොකද කියලා හිතනවා ඇති. දැන් අපි කවුරුවත් එනකොට තොරණක් ගහනවා හැමදාම තියෙන්නේ නෙමෙයි. ඒ උත්සවය අවසන් වුණාම මේ තොරණ ගලවනවා. ඒ වගේ දැන් නිදහස් උත්සවයට තොරණක් ගහනවා. 73 වෙනි නිදහස් සමරුව කියලා. එතකොට අපි ඊට පස්සේ ඒක ගලවලා අයින් කරනවා. නමුත් එහෙම නෙමෙයි. මේ රටේ හැම කෙනෙකුටම නිතර සිහි වෙන්න මේ කීවෙනි සමරුවද කියලා දැන් අපේ එහෙම සමහරු සටහන් තියෙනවනේ පින්වත්නි. දැන් 73 වෙනි නිදහස් සමරුව නම් තපල් කටයුතු අමාත්‍යාංශයෙන් මුද්‍රණය නිකුත් කරනවා. ඒ වගේ යම් යම් සිහි වටන තියෙනවා. දැන් 73යි. මොකද හැදෙන වැඩන පරපුරට යම් යම් දේවල් නැවත නැවතත් ඉස්මතු වෙන තරමට තමයි මතකේ රැඳෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ස්ථිර තොරණ ඇති
ස්ථිර පාකාර ඇති දොරටු 6ක් තියෙන නගරයක් තියෙනවා කිව්වා. එතකොට ඒ නගරේ දොරටු පාලයක් ඉන්නවා කිව්වා. දොරටු පාලයා ඉන්න තැනට ශීඝ්‍රගාමීව වේගෙන් එන දූතයෝ දෙන්නෙක් ඉන්නවා එක දිශාවකින්. ඒ දෙන්න අහනවා නගරාධිපති කොහෙද කියලා. එතකොට කියනවා නගරාධිපති ඉන්නේ අර තියෙන හතරමං හන්දියේ තියෙන සතරමං ශාලාවේ. ඒ කියන්නේ දොරටු 4ක් තියෙන ශාලාවේ තමයි ඉන්නේ කියලා. එතෙන් ගිහලා හදිසි පණිවිඩයක් දීලා ඒ දූතයෝ පාරට බහිනවා. ওই විදිහට හතර දිශාවෙන්ම පණිවිඩ අරගෙන එන අය ඉන්නවයි කියලා මේ කියන්නේ. එම කිව්වා කියලා විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. තාම කෙටියෙන් අපිට විනාඩි 2-3ක කාලයක් තියෙන්නේ. පින්වත්නි ඔන්න භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ විස්තර කරනවා මහණේ නගරේ කිව්වේ ශරීරයටයි. මේ ශරීරයේ දොරටු 6ක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ආයතන 6 අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරමු. ඒ වගේම දොරටු පාලයා කිව්වේ සිහියට නමක්. ඒ වගේම දූතයෝ දෙන්න කිව්වේ සමත විදර්ශනා භාවනා ක්‍රම දෙක ගැනයි. ඒ වගේම සතරමං ශාලාව කිව්වේ සතර මහා භූතවලට නමක්. හදිස්සි පණිවිඩේ කිව්වේ නිවනට නමක්. පාර කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක්. දැන් මේ ධර්ම කාරණාව ඉතින් දිගට විවරණය කරන්න අපට අවස්ථාව සැලසෙන්නේ නැහැ. දැනට භාග්‍යවතුන් වහන්සේ මේ නගරයට බොහෝ දේවල් උපමා කරලා තියෙනවා. අපේ සිතත් නගරයකටයි භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ. සිහිය හැම වෙලාවෙම දොරටු පාලයකට උපමා කරලා තියෙනවා. නගරේ ළඟ ඉන්න දොරටු පාලෙක් ඇතුළට එන එළියට යන අය ගැන මන අවබෝධයක් තියෙනවා. ඇතුළට ගර්ථ යුතු අය ගැනත් ඇතුළේ ඉන්න එළියට බැහැර කළ යුතු අය ගැනත් ඒ දොරටු පාලයට ලොකු අවබෝධයක් තියෙනවා. මේක භාවනා යෝගීක හා සම්බන්ධව කරුණු විග්‍රහ කරන්න තියෙන දීර්ඝ කාරණාවක් මතු දේශනාවකට ඒ කාරණාව විග්‍රහ කරන්නට ඉඩ තබා ගනිමින් පින්වත් ඔබට මේ කරුණු මතකයේ එතෙක් දරා ගන්නට ආරාධනා කරමින් අදත් අපට ධර්ම දානමේ පින්කම සඳහා පූජනීය දායකත්වයේ දරන සදහැවත් පින්තුල්ලා පිළිබඳව ආරම්භයේ සිහිපත් කළා වගේ නැවතත් මතක් කරගනිමු. මීගොඩ වැලිසහේන වත්තේ විනීතා චන්ද්‍රසිරි, කළුඅග්ගල චන්ද්‍රා ගුණසේකර, පහත්ගම හංවැලි ඉන්ද්‍රාණි මල්කාන්ති කියන සොහොයුරියන් තුම්පලයි අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයට සම්බන්ධ වෙන්නේ. එම සදහැවතුන් අරමුණු කරගන්නවා අභාවයට පත්වුණු තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම, පවුල්වල මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන ප්‍රාප්ති දානමේ පින්කමකට තමන්ගේ මේ කාලයේ ධනය දායකත්වයේ උතුම් ප්‍රතිලාභය ආයෝජනය කරන්නට, ඔගේ පවුල්වල සුජීවත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට වගේම අප පිළිබඳවත් මා පිළිබඳව සටහන් කොට තිබෙනවා අප කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ ගරු කටයුතු කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට වැළඳී ඇති සියලු අසනීප සුවපත් වෙලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් চিරාත් කාලයක් කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී බව ලැබේවා, ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම දැනට අසනීපව වැඩ සිටි නමුත් තරමක සුවය ලබා වැඩ ඉන්න අපේ පරම පූජනීය විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ වූ රට අවදි කළ මහා යතීන්ද්‍රයන් වහන්සේ වූ බණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමින්වයන් වහන්සේට තව තවත් නිදුක් නිරෝගී බව ලැබේවා කියන මෛත්‍රී සාගත ශාසනික ප්‍රාර්ථනාව එම සදහැවත් සහෝදරියන් තුම්පලගේ දායකත්වයේ ශක්තියෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා. ඔගේම කොරෝනා වසංගතයෙන් ඇලලී යන රටටත් ලෝකයටත් ඉක්මන් සහනය ශාන්තිය උදාපත් කරගන්නට තුනුරුවන්ගේ ගුණ සාමේ පුණ්‍ය බලය අමා ඖෂධයක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබ අප රැස් කරගත්ත සියලු කුසල සම්පත්තින්ගේ ශක්තිය ඉෂ්ඨාරක්ෂක සියලු දේවතාවන්ට අනුමෝදන් කරමු. දායකත්වය දරූ සදහැවතුන්ටත් ලක්වැසිලු වැසි ඔබ හැමටත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවානුකම්පාව දේවතා ආශිර්වාදේ වේවා. දෙවියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනේ දොර විවෘත කරගන්නට නගරයක් ලෙස සකීය ශරීරයේ දකිමින්, හදිසි පණිවිඩයක් ලෙස නිවන දකිමින්, ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ සඳහා ගමන් කළ යුතු මාර්ග දර්ශනය වශයෙන් දකිමින් සකීය දර්ශනයේ සවිසුද්ධ කරගනු පිණිස මේ කුසලයේ උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිට.
සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත් වුණේ. බලන ලෝකය ගැන මිනිස්සු ගැන විවිධ නිර්වචන දෙනවා අපි. විවිධාකාරයෙන් දෙනවා. හැබැයි එක එක්කෙනා ඒ දෙන නිර්වචන විවිධ දේවල් කොච්චර සත්‍යද අසත්‍යද කියලා ආපහු හිතලා බලන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන නිර්වචන බුදුරජාණන් වහන්සේ පහදලා දෙන විදිය බලන කොච්චර සාධාරණද කියලා. එදා උන්වහන්සේ දේශනා කරපු දේවල් අද ඉන්න අපේ සමාජයටත් ගලපා බලන්නකෝ. සමහරු ඒවා උඩින් ගිහිල්ලානේ වෙන දේවල් වැළඳ ගන්න උත්සාහ කරන්නේ. හැබැයි සත්‍යයට පිටුපාන්න බෑ අපිට. සමහරු සත්‍යයට පිටුපාලා ගිහිල්ලා අසත්‍ය සත්‍ය ලෙස දකින්නට උත්සාහ කරනවා. ඒ තුල හැඩි කරගන්න විනාශ කරගන්නේ අපවිත්‍ර කරගන්නේ අපේ ජීවිතමයි. ඒ නිසා බුද්ධ දර්ශනය සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හැමදෑම එකමයි. ඒක තමයි ලෝක සත්‍යය. ඉතින් මේ සත්‍ය දකින්නට පොළඹවාලු දේශනාවක් විදිහට අද දේශනාව අපේ හාමුදුරන් වහන්සේ ඔබට අපට ලං කළේ. අපට ඇත්තටම ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නේද දේශනා කළේ අපේ සැනසීම උදාපත් කරන්නට උන්වහන්සේ ගත්තු වෑයම පිළිබඳ අප්‍රමාණ බුද්ධ ගෞරවයක් ඇති වුණා. ඒ වර්තමානයේට මෙලෙසින් දේශනා කරමින් අපට පහදා දෙන ඒ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අපේ හාමුදුරන් වහන්සේලා කෙරෙහි විශේෂයෙන්ම අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් හිතේ ඇති වුණා. මේ ධර්මය මේ භික්ෂුන් වහන්සේලා නැතිනම් මේ දේශකයන්න් වහන්සේලා නැතිනම් කොතරම් තවත් සමාජය අසරණ වෙවි අගාධයට විනාශයට ඇද වැටේවිද. උන්වහන්සේලා ගන්නා වූ වෑයම කොච්චර වටිනවද? ඒ නිසාම තමයි හඳුනාගත්තු පින් ඇති අපේ දායක පිරිසර අපේ හාමුදුරන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා වැඩ කටයුතු කරන්නට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නේකවිද උත්සාහයන් උන්වහන්සේලා ගන්නවා ආරක්ෂා කිරීම උදෙසාය. ඒ තවත් සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ. අපි තෙලෙසම ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරනේ සුවහසක් වූ අපේ ශ්‍රාවකයන් එක්ක ඔබ වහන්සේලා ගන්නා මේ වෑයම තවත් ශක්තිමත්ව කරගන්නට ඔබ වහන්සේට විශේෂයෙන්ම සියලු රෝග පීඩාවන් දුරින් භූත වෙලා ඔබ වහන්සේගේ ආත්ම ශක්තිය හරි විශාලයි. ඒක මම හිතන්නේ ඒ ආත්ම ශක්තිය පිළිබඳ විශ්වාසය පිළිබඳ බලනකොට අපි ඔබ වහන්සේ ඇසුරේ බලනට අපි මේ කූඹියෝ වගේ හස්ති රාජයෙක් මැද කූඹියෝ වගේ අපි ඒ තරම් අපි කුඩායි ඔබ වහන්සේගේ මේ දහම් දැනුම ඔබ වහන්සේගේ විශ්වාසය ආත්ම ශක්තිය එක්ක බලන විට ඒ ශක්තිය අප තුලත් ගොඩනගන්නට පුළුවන්. අපිටත් හස්තීන් වෙන්නට පුළුවන්. ශක්තිමත් මිනිසුන් වෙන්නට පුළුවන්. ඔබ වහන්සේලා ඇසුරේ ඒ තවත් চিරාත් කාලයක් අප වෙතට ලං කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ සියලු කුසලයන් අපි රැස් කර සියලු කුසලයන්ොත් ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේම දහම් අවබෝධය උතුම් වූ ආර්ය මඟ සාක්ෂාත් කරගන්නටම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩසටහනේ කෙටි විරාමයකට යමු වෙලා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. ඔරෙන් දෙන්න ඔබ net සමග මෙත්නෙත් පාමුල සමග